අද දිනට නියමිත ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. ධර්මදේශන පැවැත්වීමට සිදු කළ ආරාධනෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නිකවැරටිය සිසිලස නිවස ලිපිනෙහි පදිංචි උදය වසන්ත මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව. එසේනම් මෙතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타මත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්
නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ ගාථා රත්නයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කොසල් මහරජුරුව නිසා. දීගා ජාග රතෝ රත්ති මෙතන සඳහන් කරනවා නිදි මරන්නාට රාත්‍රිය බොහෝම දිගයි කියලා. දීගං සන්තස්ස යෝජනං පයින් යන කෙනාට යොදුනක් බොහෝම දිගයි. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. සද්ධර්මය නොදන්න බාලයාට සසර බොහොම දිගයි කියලා දේශනා කළා. ඒ කොයි වාගේ කාරණාවක් නිසාද, කොතනද, මොන හේතුවක් නිසාද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත්. පින්නතුනි එක දවසක් කොසල් මහරජුරුව රාජ ආශ්චර්යයෙන් යුක්තව රාජකීය පිරිසත් එක්ක නුවර වීථියේ සංචාරය කිරීම ආරම්භ කළා. කොසල් රජුරුව කියලා කියන්නේ මහ පිං ඇති රජෙක්. නමුත් සංසාරේ ස්වභාවය සමහර තැන්වලදී මනාව අපිට පැහැදිලි කරනවා. දස බෝධිසත්ව වත්තු කතා කියන අපේ පැරණි ග්‍රන්ථයට අනුව කොසල් මහරජුරුව මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු බව ලබන බෝසතාණන් වහන්සේලා 10 දෙනෙක් අතර ඉන්න කෙනෙක් හැටියටයි සඳහන් වෙන්නේ. අනික කොසල් රජුරුව මහා ප්‍රඥාවන්තයෙක්. ශාසනය පිළිබඳව පුදුමාකාර ලෙන්ගතුකමක් තිබුණ කෙනෙක්. මුල් කාලේ රජුරුව පිළිබඳව සඳහන් කරන සමහර තැන්වලදී රජුරුව බොහොම අඥාන තීරණ ගත්ත කෙනෙක් හැටියට සමහර වෙලාවට කතා කරනවා. මේ ධර්ම කාරණාව ඇතුළෙත් ඒකට සාධක තියෙනවා. නමුත් අපි දන්නවා ධම්මචේතිය වගේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ ළඟ එවන් කාරණාවන් දේශනා කරන තරම් මහා ප්‍රඥාවන්තයි. ධම්මචේතිය සූත්‍රයේ කොසල් රජුරුවනේ දේශනා කරන්නේ. ඉතින් ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙන්නේ රජුරුව සඳහන් කරපු කාරණා එකක්වත් වෙනස් නොකර අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ඒ කරුණ පැහැදිලි කිරීම අනුමත කරනවා. ඒ අනුමත කිරීමත් එක්ක ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා.
නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනසක් නොකර අනුමත කරන කරුණු සමුදායක් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් දක්වන්න ශාසනය සම්බන්ධයෙන් දක්වන්න රජුරවන්ට තිබුණේ පුදුම ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව තවත් පැහැදිලි කරන තැනක් ඉස්සත්ත සූත්‍රයේ. තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට චෝදනා කරන වෙලාවේ කොසල් රජුරෝ ඒ තීර්ථකයන්ගේ බොරු චෝදනා නිෂ්ප්‍රභා කරන්න ඊටාම ප්‍රඥාගෝචරව කටයුතු කළා. ඒ කටයුතු කිරීම මත තීර්ථකයන්ට කට උත්තර නැති තැනටපත් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අවස්ථා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ජම්බු දීපේ මහා සටන්කාමීන් පිළිබඳව සඳහන් කරනකොට එතනත් කොසල් රජුරු ඉන්නවා. කෙසේ වෙතත් මේ ගාථා රත්නයත් එක්ක අපි සාකච්ඡා කරන මේ කාරණාවේදී කොසල් මහරජුරු රාජ ආශ්චර්යයෙන් යුක්තව රාජකීය පිරිසත් එක්ක වීති සංචාරය කිරීම ආරම්භ කළා. රජු මගට බැස්ස කියලා කියහම රජු දකින්න දහස් ගණන් ලක්ෂ ගණන් පාර දෙපැත්තේ රැස් වෙනවා. අදත් පින්නතුනි එහෙමනේ. යම් තැනකට ප්‍රභූවරයෙක් එනවා කියලා කියහම කොයි තරම් පිරිසක් එදිනෙදා කටයුතු පසෙක දාලා ඒ ප්‍රභූවරු බලන් රැස් වෙනවද? එතකොට රජෙක් මගට බහිනවා කියලා කියහම රජු බලන්න කොච්චර පිරිසක් රැස් වෙනවද? රාජකීය ආරක්ෂක පිරිස මාර්ගයටම අවතීර්ණ වෙලා ඉන්න පිරිස් මග දෙපසට ඉවත් කර කර රජුට ගමන් කරන්න මග සකස් කරමින් මේ ආරක්ෂක පෙළ ඉදිරියට ඇදෙනවා. කොසල් රජුරු රාජීකුගේ පිටේ නැගලා ජනතාව දිහා බල බල රාජ තේජසින් ගමන් කරනවා. රජෙක් බවට පත් වෙන්න සසර කොයිතරම් පින් කරන්න නැද්ද? සමහර වෙලාවට රාජපුරුෂයන්ගේ තාඩන පීඩන මැද්දේ නමුත් මිනිස්සු ආපහු හැරි හැරීම බලනවා රාජු දකින්න ඇති කැමැත්ත නිසා. මෙහෙම වීදියේ ඉදිරියට ගමන් කරනකොට එක නිවසක හිටපු ඊටාම ලස්සන රූපයක් තියෙන තරුණියක් ඇරලා තිබිච්ච කවුලුවකින් රජු දිහා බලාගෙන හිටියා. රජු ඒ තරුණිය දැක්කා. රජුරුත් ඊටාම ඕනකමින් ඇය දිහා බැලුවා. රජු විමසලිමත් වෙන බව දැනගත්තට පස්සේ ඒ කවුලුව ළඟින් හිමීට ඉවත් වුණා. සඳහන් කරනවා පිරුණු හඳ වලා ගැබට වැහිලා ගියා වගේ කියලා දැනුණ කියලා රජුට. ඒ තරම්ම රජුරු ඒ රූපයට බැඳුණා. ඒ පිළිබඳව අදහසක් ඉපදුණා. එදා වීති සංචාරයේ නිමා කරලා මාලිගාවට ගියපු රජුරු රාජපුරුෂයන්ට කතා කරලා අහනවා අද ගමනේදී එක නිවසක් දිහා මං ඊටාම ඕනකමින් බලනවා ඔබලා දැක්කද කියලා. ඒ පිරිස කියනවා එහෙමයි මහරජා. ඒ නිවසේ හිටපු අර තරුණියක් දැක්කද? දැක්ක මහරජා. එහෙමනම් ගිහිල්ලා ඇය විවාහකද අවිවාහකද කියන කාරණාව ටිකක් හොයලා බලලා ඉන්න කියලා. රාජපුරුෂයෝ ඇය හොයාගෙන ගිහිල්ලා ඇය විවාහක බව දැනගෙන රජුරවන්ට ඇවිල්ලා ඒ බව සඳහන් කළා. රජුරු ඊට පස්සේ නැවත පණිවිඩයක් යවනවා ඇගේ ස්වාමියා එක්ක එන්න කියලා. ස්වාමියාට රජු එන්න කිව්වා කියලා සඳහන් කරාම ਉਹ එකත් එකටම දැනගත්තා මේක වෙන කිසි කාරණාවක් නිසා නෙමෙයි මගේ බිරිඳ නිසාමයි මේ පණිවිඩය කියලා.
ඔහු මාලිගාවට කැඳවලා ඔහුගෙන් තොරතුරු අහලා රජුරෝ කියනවා අදින් පස්සේ මේ මාලිගාවේ වැඩ කටයුතු කරගෙන ඉන්න කියලා. රජුරවන්ට උවමනාව තියෙන්නේ මොකක් හරි චෝදනාවක් නගලා මේ අහිංසක මිනිසයා මරවලා ඔහුගේ බිරිඳ තමන් සතු කරගන්න. හැබැයි ඒ කාරණාවත් මේ පුද්ගලයා නොදන්නව නෙමෙයි. ඒ නිසා ඔහු සඳහන් කළා ස්වාමීනි රජගෙදර වැඩ කරනවා කියන එක මට අපහසු වැඩක්. වෙනදා වගේ කුලී වැඩක් කරලා රජයට ගෙවන්න තියෙන අයබදු ගෙවාගෙන මං ගෙදරට වෙලා ජීවත් වෙන්නම් කියලා. රජුරු සඳහන් කළා උඹේ අයබද්දින් මට වැඩක් නෑ. මං කියන විදිහට මාලිගාවේ කටයුතු බලාගෙන ඉන්න කියලා ආඥාවක් නිකුත් කළා. ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නෑ. රජු ටික දවසක් බැලුවා මොහුගේ වරදක් හොයාගන්න. නමුත් අල්ප මාත්‍ර තරම් වරදක් ඔහුගෙන් රජුට දකින්න අහන්න ලැබුණේ නෑ. ඊට පස්සේ රජු එක දවසක් ඔහුට කතා කරලා කියනවා අනුරුවන් මැටි තවත් මල් වර්ගයකුයි අරගෙන එන්න කියලා. සමහර තැනක නම් කුමුදු මල් කියලා සඳහන් කරනවා. තව තැනක කඩුපුල් කියලාත් මේක සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ අරගෙන එන්න කියන මල් වර්ගයත් ඒ අනුරුවන් මැටිත් මනුස්ස ලෝකෙන් හොයාගන්න නැති දේවල් හැටියටයි සඳහන් කරන්නේ. ඒ බවත් මේ පුද්ගලයා දන්නවා. රජු කියන ඈත තියෙන ගඟක් පිළිබඳව. ඒ ගඟ ළඟට ගිහිල්ලා මේ දේවල් අරගෙන රජුරෝ නාන වෙලාවට කලින් එන්නත් ඕනේ. නමුත් රජුත් එක කරුණු කාරණා දක්වන්න ඔහුට පුළුවන් කමක් නැහැ. ගෙදර ගිහිල්ලා මත ඉදිලා ඉවර වෙන්නත් කලින් කැඳත් එක්කම බත් ටිකක් කොටාගෙන මගට බැස්සා. මගට බැහැපු ඔහු යදුනක් විතර පාගමනින්ම ගමන් කළා. දැන් බොහොම වෙහෙසයි. බොහොම මහන්සි. ළඟ තැනක නතර වෙලා තමන් අරගෙන ආපු කෑම මුල ලෙහලා ඉඳුල් කරන්න කලින් ඒකින් කෑම කොටසක් වෙන් කළා. ඉතුරු කොටස තමන් අනුභව කළා. ඒ වෙලාවේ මාර්ගයේ ගමන් කරමින් හිටපු මගියෙකුට කතා කරලා අර ඉඳුල් නොකර අයින් කරගත්ත කෑම ටිකත් ඔහුට දුන්නා. තමන් අනුභව කරන එකේ ඉතුරු ආහාර ටිකක් ගඟේ ඉන්න මත්ස්‍ය කැස්බෑ ආදීන්ටත් දුන්නා. ඒ සියල්ල ඉවර වෙලා ඔහු කල්පනා කළා මම මගියෙකුට කෑම දීලා අනාගත ජීවිත 1000කට තරම් ආහාර හිගන වෙන කර්මයක් රැස් කරගත්තා. මත්ස්‍ය කැස්බෑ ආදී තිරිසන් සත්තුන්ට ආහාර දීලා අනාගත ජීවිත 100ක විපාක දෙන තරම් තවත් මහ කුසලයක් රැස් කරගත්තා. මේ රැස් කරගත්ත සියලු පින් මේ ගඟ ඇසුරු කරගෙන ජීවත් වෙන නාග ගුරුළු දේව ආදී සියලු දෙනාටම අනුමෝදන් කරනවා. මම අනුමෝදන් කරන පින් ලබා ගන්න කෙනෙක් මට උදව්වක් කරන්න. රාජු විසින් අරගෙන එන්න කියපු මලුයි ඒ අනුරුවන් මැටි පුළුවන් නම් මට ගෙනල්ලා දෙන්න මේක මගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා පින් අනුමෝදන් වෙච්ච ගඟේ හිටපු එක නාගෙක් වයසක මිනිසෙකුගේ වේශයක් අරගෙන ඒ අවශ්‍ය මල් සහ මැටි ඔහුට ගෙනල්ලා දුන්නා කියලා. ඔහු ඒ ටිකත් අරගෙන බොහෝම ඉක්මනට එනවා. හැබැයි රජු කල්පනා කළා මිනිස්සු කියන්නේ විවිධ මායම් දන්න අය, විවිධ උපක්‍රම දන්න අය. මොන ක්‍රමයකින් හරි මලුයි මැටි අරගෙන එන්නත් පුළුවන්. ඒ නිසා රාජපුරුෂයන්ට කිව්වා වෙනදට වඩා කලින් වාසල් පවුර වහලා යතුරු රජුරවන්ට ගෙනත් දෙන්න කියලා.
අනේ මොහු යනකොට පවුර වහලා ඔහු කෑ ගහලා කතා කරලා කිව්වා මං රජුරෝ ගේන්න කියපු මේ දේවල් අරගෙන ආව වාසල අරින්න කියලා. වාසලේ ආරක්ෂකයෝ කියනවා රජු කල්තියම්ම මේ දේවල් වහන්න කියලා අපිට කිව්වා. යතුරුත් රජුරෝ ඉල්ලගත්තා කියලා. ඔහු දන්නවා මම මරවන්නමයි උපක්‍රම හදන්නේ. කාට කියන්නද? මැටි ටිකත් මල් ටිකත් පවුර උඩ තියලා කල්පනා කළා මං කොහාටද යන්නේ? භික්ෂුන් වහන්සේලා නම් මෘදු මොලොක් සිත් ඇති අය. ඒ භික්ෂුන් වහන්සේලා ළඟට පන්සලටවත් ගිහිල්ලා අයිනක නිදා ගන්නවා කියලා හිතුවා. ඔහු පන්සලට ගිහිල්ලා නිදාගත්තා. ඉන්නතුනේ රජුරු තමන්ගේ ආඥාව ඊකුත් සම්පූර්ණ කරපු නැති ඒ ආඥාව කඩ කරපු මේ පුරුෂයා හෙට දවසේ මරණ චේතනාවෙන් ඔහුගේ බිරිඳ ගැන කල්පනා කර කර මුළු රාත්‍රියම නිදි වර්ජිතව වගේ ගත කරනවා. අඩ නිින්දෙන් තමයි නිින්ද ගියත් ඉන්නේ. මොකද රජුරුවන්ගේ හිත හාත්පස කාම දාහයෙන් දැවෙනවා. ඒ හින්දා නිින්ද යන්නේ. මේ මෙහෙම ඉන්න වෙලාවේ රජුරුවන්ට මහා හඬක් ඇහෙනවා. ඒක ඊටාම බිහිසුණු හඬක්. අඩ නිින්දෙන් ඒ හඬ ඇහෙනකොට රජුරුව තැති අරගෙන නැගිටිනවා. රජුරුව වෙවුලනවා ඒ හඬට. බීතියට පත් වෙනවා. මොකද්ද රජුරුවන්ට ඇහෙන හඬ? අකුරු 4ක් තමයි ඇහෙන්නේ. දුයන්නයි, සයන්නයි, නයන්නයි, සෝයන්නයි. දූෂණ සෝ කියන හඬක් තමයි ඇහෙන්නේ. පහෝදා එළි වෙනකන් බලාගෙන හිටිය අර පුජ්‍යලයා මරලා ඔහුගේ බිරිඳ තමන් ළඟට ගන්න. නමුත් බයෙන් වෙවුල රාත්‍රියේ පහන් කරලා උදේ පාන්දරම පුරෝහිත බ්‍රාහ්මණයෙක් හැදවලා මේ ගැන කියලා රජුටද රටවැසියන්ටද බිසවටද රාජ්‍යයටද මේ හඬෙන් කරදරයක් වෙන්නේ. මේක සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද කියලා විමසුවා. නමුත් පින්නතුනි මේ හඬේ තොරතුරු පුරෝහිතට කොහොමවත් වැටහෙන්නේ නැහැ. නමුත් නොවැටහෙන බව කිව්වොත් තමන් අඥානියෙක් කියලා හිතන්නත් පුළුවන්. තමන්ගේ තනතුර රැක ගන්නත් ඕන නිසා බොරුවට සඳහන් කළා මහරජය මේක ඔබට ඊටාම අපල කාලයක්. ඒ තරම් හොඳ නෑ ඉදිරියේ. රජුරු අහනවා මට එකකින් බේරෙන්න ක්‍රමයක් නැද්ද? ඔව් කියනවා තියෙනවා. ඇත්තු අශ්වයෝ එළුවෝ ගවයෝ කුකුල්ලු ගැහැණු පිරිමි මේ ආදී අය ගෙනල්ලා 100 ගෙන්නවල බෙලි කපලා ඒ ලෙයින් දෙවියන් පුදන්න ඕනේ. ඇත්තු නම් 100ක් අශ්වෝ නම් 100ක් කාන්තාවෝ නම් 100ක් පුරුෂයෝ නම් 100ක් මේ ආදී වශයෙන් 100 ගෙනල්ලා බෙලි කපන්න ඕනේ. සබ්බ සත්ත්ව යාගය කරලා මේ අපලයෙන් මිදෙන්න පුළුවන් අනතුරෙන් මිදෙන්න පුළුවන් කියලා සඳහන් කළා. කෝකටත් වඩා කාගේ ජීවිතවලටත් වඩා තමන්ගේ ජීවිතේ වටින නිසා කොසල් මහ රජුරු යාගයට සූදානම්. එදා උදේ කාලේ සත්තු එක්රැස් කරනවා. විශාල පිරිසක් ගෙනල්ලා මල්ලිකා දේවිය රජුරුව මුණ ගැහෙන්න ගියහම රජුරුවන්ගේ මූණේ තියෙන මැලවිච්ච බව දැකලා නහනවා මහරජා මේ බය වෙලාද? ලෙඩ වෙලාද? එයි මේ මලානික ස්වභාවයකින් ඉන්නේ. මල්ලිකා දේවියට දොස් කීවා රජු ගැන හොයලා බලනවා මදි කියලා.
නමුත් ඒ සඳහන් කළා ස්වාමීනි එහෙම දෙයක් නැහෙනේ. කාරණාව කියන්න කියලා. රාත්‍රියේ වුණ හඬත් පුරෝහිත බ්‍රාහ්මණ කියපු කතාවත් එයට සඳහන් කරාම ඒ කියනවා මහරජේ හොඳට කෑම කන්න විතරද බොහන්සිට පුළුවන්. කොසල් රජුගේ බොහෝ ආහාර ගන්න කෙනෙක් හැටියට ප්‍රසිද්ධ. ඉතින් අය අහනවා හොඳට කෑම කන්න විතරද පුළුවන්? මොලයක් කියලා සංසාරයක් නැද්ද? මොලයක් කියලා කඳුලක් නැද්ද ඔළුවේ ඇතුලේ? ඔහොම මෝඩ තීරණ අරගෙන කොහොමද රටවල් දෙකක් පාලනය කරන්නේ? රජුහානයි එහෙම කියන්නේ. ඒ අහනවා අනුන්ගේ ජීවිත දාස් ගණන් බිලි දීලා තමන් ලබන ජීවිත දාණය මොකද්ද කියලා. මෝඩ අඥාන බමුණන්ගේ කතාවල් විශ්වාස කරන්නේ මොකටද? සියල්ල දන්න තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ළඟම විහාරේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගෙන් නේද කරුණ දැනගන්න ඕනි කියලා. රජුගේ මල්ලිකාවත් සැහැල්ලු රථයක නංගගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියත් රජුගේ හිතේ තාමත් බය තියෙන නිසා හඬ නිසා කරුණ බුදුරජාණන් වහන්සේට කියාගන්න බැරි වුණ නිසා මල්ලිකා දේවිය තමයි කරුණ කියන්නේ. ස්වාමීනි ඊ රාත්‍රියේ මහරජුරු බය වෙලා පුරෝහිත බමුණා පෞකාර උපදේශයක් දීලා සබ්බ සත්ත්ව යාගයක් කරලා දෙවියන් පුදලා ජීවිතේ බේරගන්න රජුරුවන්ගේ ජීවිතයට අනතුරක් කියලා. මම සඳහන් කළා රජුරුවන්ට අනුන්ගේ ජීවිත විනාශ කරලා මොකද්ද හොයන්නේ? තමන්ගේ ජීවිතේ කියලා. ස්වාමීනි ඒක පැහැදිලි කරව ගන්නයි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ. ආන්ගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට සඳහන් කළා මහරජු එහෙම දෙයක් නෑ. ඒ ඇහිච්ච හඬ ඔබට විපතක් නෙමෙයි, රටට විපතක් නෙමෙයි, බිසවට විපතකුත් නෙමෙයි, රාජ්‍යයට විපතකුත් නෙමෙයි. ඒක වෙනම හඬක්. මහරජේ හඬ ආවේ අපායි. අවීචී දුක් විඳපු පිරිසක්. බුද්ධාන්තරයක් අවීචී දුක් විඳලා ලෝක මුනිරේට වැටිලා. ලෝක මුනිරේ පැහි උඩට එනවා. පැහිලා උඩට මතු වෙනකොටම ඒගොල්ලෝ කියන්න හැදුවා පණිවිඩයක්. නමුත් කියාගන්න පුළුවන් උනේ ඒ පණිවිඩයේ පළවෙනි අකුර විතරයි. 4 දෙනෙක් තමයි මේක කියන්න හැදුවේ. ඒගොල්ලන්ගේ හඬ ඇහුණි කියලා. රජුරු අහනවා ස්වාමීනි ඒ 4 දෙනා කවුද? ඒ 4 දෙනා මොනව කරලාද අපායට ගියේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. මිනිසුන්ට අවුරුදු 20000ක් ආයු කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එක්තරා නගරයකට වැඩම කළා. බරණැසට. බරණැස මිනිස්සු දෙන්න තුන් දෙනා එකතු වෙලා 10-15 දෙනා එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ 20000ක් මහ සංඝරුවන්ට නිතර දන් දුන්නා. මුළු ප්‍රදේශයේම තුනුරුවන් පුදන්න සූදානම් වුණා. නමුත් මේ ප්‍රදේශයේ හිටියා යාළුවෝ 4 දෙනෙක්. ඒ යාළුවෝ 4 දෙනාම 40 කෝටිය ධනෙ තිබුණායි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ නගරයට වැඩලා හිටියත් ඔවුන්ට බුද්ධ උපස්ථාන කරන්න දම්පැන් දෙන්න සිහියක් තිබුණේ. ඔවුන් 4 දෙනා එකතු වෙලා කතා කළේ අපි 4 දෙනාටම හොඳට සල්ලි තියෙනවා. අපි ඒ සල්ලි වලින් මොනවද කරන්නේ කියලා. එක එක්කෙනා එක යෝජනා කළා. කාලා බීලා විනෝද වෙමු කිව්වා. අවුරුදු 3ක් ගබඩාවල තැම්පත් කරලා සුවඳවත් කරපු සුවඳ හැලින් බත් වෙලා අනුභව කර සතුටු වෙමු කියලා තව ආයෝජන කළා. තව කෙනෙක් සඳහන් කළා
කඩල, රොටි, වඩේ මෙන්න මේ ආදී දේවල් සකස් කරවගෙන කමින් බොමින් සතුටු වෙන්න කියලා. එක්කෙනෙක් යෝජනා කළා ඔබලගේ යෝජනා හරි හොඳයි. ඒවත් වැරදි නෑ නරක නෑ. නමුත් මේ ලෝකේ මුදල් වලට අකමැති කාන්තාවනේ. ඒ නිසා සල්ලි මිල මුදල් ගෙවලා කාන්තාවන් කීප දෙනෙක් අරගෙන කමින් බොමින් නටමින් ගයමින් වයමින් ඔවුන් සමග විනෝද වෙමින් ජීවත් වෙමු කියලා. කාලය ගත කරමු කියලා. හැබැයි ඒ යෝජනාවට අර තුන් දෙනාම එකඟ වුණා. ඔවුන් ඒ විදිහටම කළා. තමන් ළඟ තිබිච්ච මුදල් යහපතට වියදම් වුණේ නෑ. අයහපතටම තමයි වියදම් වුණේ. රාගය, දේශය, මෝහය ඇවිස්සෙන කටයුතුමයි ඔවුන් කළේ. අකුසල් රැස් වෙන පරදාර කර්මය වුන් කරගත්තා. අන්තිමට ආයු කෙරවල මරණයටපත් වෙලා අවීචියේ ඉපදිලා බුද්ධාන්තරයක් දුක් විඳලා අවීචියෙන් නික්මිලා ලෝකමුනිරයට වැටුණා. අවුරුදු 60000ක් ලෝකමුනිරේ ආයුෂ. බත් මුට්ටිය ඇතුලේ සහල් පැහෙනවා වගේ මුට්ටිය පැහෙනකොට සහල් මුට්ටිය පුරා මෙහෙ ගමන් කරනවා වගේ ලෝකමුනිරේ මිනිස්සු ලෝදියෙන් පැහෙනවා. අවුරුදු 30000ක් යටට යනවා. අවුරුදු 30000ක් උඩට එනවා. ඉතින් මෙන්න මෙහෙම උඩට යටට මේ නිරේ පැහැමින් ඉන්න මේ පුද්ගලයෝ 4 දෙනා නිරේන් උඩට මතුවෙනකොටම කියන්න හදන පණිවිඩයක් මේ සමාජයට. නමුත් උන්ට කියාගන්න වෙන්නේ එක අකුරක් විතරයි. රජුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා, ඔබට මතකද ඔබට ඇහිච්ච හඬේ පළවෙනි අකුර? මතකයි ස්වාමීනි. මොකද්ද? දූ කියන හඬ ඇහුණා. ඔවුන් කියන්න හදපු කතාව භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ කළා. දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම්හසි විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්මත්තනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජා, මේ ගාථාවෙන් මොවුන් කියන්න හැදුවේ අපට දිය යුතු ධනෙ ඇති කාලේ, දන් දෙන්න සුදුසු හිටපු කාලේ අපි ඒ ධනෙන් කළ යුතු දේ කළේ නැහැ. දිය යුතු දන් දුන්නේ නැහැ. නොකළ යුතු දේවල්ම කළා. නොවිය යුතු දේවල්ම කළා. විය යුතු අතහැරියා. ආන් ඒකේ විපාකයක් හැටියට නරකයේ ගිහිල්ලා අපි ඉපදුනා. නමුත් අපි සන්තකව තිබිච්ච වස්තුව අපි කවදාවත් අපිට පිහිටක් කරගත්තේ නැහැ කියන කතාවයි මොහු කියන්නේ හිටියේ. ඉතින් මේ කාරණාවත් එක්ක පින්නතුනි අදට කොච්චර දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්ද? පෙර බුද්ධාන්තර ඇසුරු කරගෙන බොහෝ පින්කම් කරගත්ත අය සුගතිගාමී ජීවිත ලබලා මනුස්ස ලෝකෙ ඉපදිලා පෙර දුන්න පිනට බොහෝ සම්පත් ලබලා තියෙනවා. විශාල වශයෙන් ධන සම්පත් ගොඩ ගෙහිලා තියෙනවා. නමුත් එහෙම ධනෙ තියන අයගෙන් කීයෙන් කී දෙනාද ඒ ධනෙ වියදම් කරලා මෙලව පරලොව දෙකටම යහපතක් වෙන වැඩ කරන්නේ? මෙලව යහපත වෙනුවෙන්, සතුට විනෝදයේ වෙනුවෙන්, තව හරි හම්බ කර ගැනීම වෙනුවෙන් කැප වෙලා බොහෝම වැය වියදම් කරනවා. දන් දෙන්න, විහෙර විහාර ගොඩනගන්න, නැති බැරි අයට උදව් උපකාර කරන්න මේ අවස්ථාවක් හදාගන්නේ විනෝද කටයුතු සඳහා. තවත්
තවත් විනෝද ක්‍රීඩා සඳහා නැටුම් කෙලි සඳහා ඔවුන් ඕන තරම් වියදම් කරනවා. නමුත් දුගියෙකුට මගියෙකුට යන්තම් උපකාරයක්වත් කරන්නේ නැහැ. එහෙම ධනවතුන් කොච්චර ඉන්න සමාජයක්ද අපි ජීවත් වෙන සමාජය. ඒතකොට එවන් අය ගැන නේද මේ සඳහන් කරලා තියෙන්නේ. ධනය ලැබිලා තියෙන්නම පෙර බුද්ධාන්තරවල කරගත්ත කුසල් නිසා. ඒ කුසල් වල ප්‍රතිඵලයක් හැටියට අද ධනවත් වෙලා ඉපදුනිත් ධනය ලැබුණෙත් නැවත නැවත ඒ ධනය වියදම් කරලා තව තව කුසල් රැස් කරන්නේ. හරි හම්බ කරගත්ත ධනෙ ධනට පිනට දෙනවා කියලා කියන්නේ මතු සංසාරයට තව තවත් හම්බ කරනවා කියන එකයි. බුද්ධාන්තරයක ලැබිච්ච සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් තියෙන කෙනෙකුට අනාගත ජීවිත අසංඛ්‍ය කීයකට මේ ආත්මෙදි හම්බ කරන්න පුළුවන්ද? නමුත් කාරණාව ගැන හිතන්නේ නැති නිසා ඒ කරුණ වලට යෙදෙන්න උත්සාහ කරන අය බොහොම ටිකයි. දක්ෂිණ විභංග සූත්‍රය ඔබ දන්නවා. තිසරණ සහිත එක කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංඛ්‍යයකට කෑම හම්බ කරගත්ත වෙනවා. එතකොට මේ ජීවිතේ නොඑක් වැඩ කටයුතු කර කර රැය දවල් නැතුව මහන්සි වෙලා උපේන ධනයෙන් 725ක්වත් අනාගත ජීවිත වලට අරන් යන්න පුළුවන් කමක් නැහැ. නමුත් තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත අසංඛ්‍යයකට ආයු වර්ණ සැප බල ප්‍රඥා හිග වෙන්නේ නැහැ. එඳුන් දුන්නාම, ගයක් දුන්නාම, බේත් හේත් දුන්නාම, වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කරලා දුන්නාම අපිට සසරට තව කොච්චර ලැබෙනවද? තිසරණ වලට වඩා උඩින් ඉන්න සිල්වතුන්ට ආර්යයන් වහන්සේලාට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට පුද පූජා පවත්වහම මොනතරම් ආනිසංසයක් ලැබෙනවද? ධර්මයේ ඇසුරු කිරීමෙන්, සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ කරුණ දැනගෙන නිවන් දක්නා ಜಾති දක්වා මතු සංසාර ජීවිතේ සැපවත් කරගන්න ප්‍රඥාවන්තයාට ඉඩ තියෙනවා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාළේ මහණෙනි පිනට බය නොවව් කියලා. යමෙක් පින් රැස් කර ගන්නවා කියලා කියන්නේ මතු සංසාරෙට සැප රැස් කර ගන්නවා කියන එකයි. නමුත් මේ නිරේ ඉන්න පුජ්‍යලයා කියන්නේ දෙන්න ධනෙ බොහොම තිබුණා. දිය යුතු අයත් ඕන තරම් හිටියා. නමුත් අපි දී ගත්තේ නැහැ. 40 කෝටියක් බැගින් ධනෙ තිබිලත් අපි එයින් අපිට පිහිටක් කරගත්තේ නැහැ. ඔවුන් මේ විදිහට කල්පනා කළා. හැබැයි ඒක වැටහෙනකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා මතකද දෙවැනි අකුර කියලා. ඔහු සඳහන් කරනවා මතකයි ස්වාමීනි. සර් කියන හඬක් තමයි යහුනේ කියලා. ඔහු කියන්න හදාපු කතාවත් බුදු පියාණන් වහන්සේ සම්පූර්ණ කරනවා. සට්ටි වස්සේ සහස්සානි පරිපුන්නානි සබ්බසු නිරයේ පංචමානානං කදා අන්තෝ භවිස්සති. මොකද්ද මේ කියන්නේ? හැම අතකින්ම අවුරුදු 60000ක් නොඅඩුවම පිරුණා. ලෝකමු නරකයේ පැහැෙන අපට කෙරවලක් කවදා හම්බ වෙනවද ස්වාමීනි? අවුරුදු 60000ක් ලෝකමු නිරේ අවශ්‍ය. දැන් අවුරුදු 60000ක් කල් ලෝකමු නිරේ පැහැෙනවා. කවද්ද මේකෙන් නිදහස් වෙන්නේ කියලා අහන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා තුන්වෙනි කාරණාවත් මතකද? තුන්වෙනි අකුරත් මතකද? ඔහු සඳහන් කරනවා මතකයි ස්වාමීනි. න කියන හඬක් තමයි ඇහුනේ. භාග්‍යතුන් වහන්සේ
ඔහු කියන්නේ හිතාපු දේ රජුරවන්ට ප්‍රකාශ කළා. නත්ති අන්තු කුතෝ අන්තු න අන්තෝ පතිදිස්සති තදාහි පකතං පාපං මම තුයිහං ච මාරිස. යම් හේකින් ඒ කාලේ මා විසිනුත් ඔබ විසිනුත් බොහෝසේ පව් කෙරුවද ආන්ගේ නිසා මේ දුකේ කෙරවලක් නන්නේ. ඔව් අනිකාට කියනවා යම් හේකින් ඒ කාලේ ඔබත් මමත් පව් කළාද ආන්ගේ පවේ ප්‍රතිඵලයක් හැටියට අපට ගැලවීමක් නන්නේ කියලා. දෙවෙනි කෙනා ඇහුවේ අපි කවද්ද නිදහස් වෙන්නේ? මෝ කියන නිදහස් වෙන්නේ හැටියක් නෑ අපි කරගත්ත පව් වල හැටියට. තුන්වෙනියට ඇහුනේ සෝ කියන හඬක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝහි නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං. තුන්වෙනියා ඊට පස්සේ කියනවා ඒ මම මේන් චුත වෙලා නැවත කවදා හරි දවසක මනුස්ස ආත්මයක උප්පත්තිය ලැබුවොත් ඔහු සඳහන් කරනවා සීලයෙන් යුක්තව දානයෙන් යුක්තව බොහෝ කුසල් කර කර සසර සැප පිණිස කුසලයේම පිහිට කරගෙන සුගතියෙන් සුගතියට යනවා කියලා. මේ දුක කෙරවල මනුලව උපදින්න ලැබුණොත් දන් සිල් ආදිය සම්පූර්ණ කරගෙන සැපයෙන් සැපයට යනවා මිසක් අකුසලයට නම් යන්නේ නැහැ කවදාවත්. දුගතියට නම් වැටෙන්නේ නැහැ කවදාවත්. නමුත් මේ කියන්නේ දුගතියේ ඉඳගෙන දුක දැනෙනකොට එහෙම කියනවා. ඔබත් මමත් එහෙම කියපු කාල මේ සංසාරේ කොච්චරනම් තියෙන්නේ නැද්ද? පින්නතුනි කොච්චර දේවල් කරන්න හිතාගෙන මේ ලෝකෙට අපි එන්නේ නැද්ද? සතර අපායෙන් මිදෙන්න සුගතියෙන් සුගතියට යන්න. නමුත් ආවේ මොකටද කියන කාරණාව මරණය විසින් අපට අමතක කරවලා එහෙන් මැරිලා මෙහි ඉපදුනාට පස්සේ මෙහි ඇවිල්ලා කරන්න හිතාගෙන හිටපු දේවල් අමතක වෙලා අපි දැන් වෙන වෙන දේවල් කර කර යනවා. ආපු කාරණාව පැත්තක කරන්න වෙන වැඩ. ආවේ නැවත දුගතියට නොයන්න වැඩ කරන්න. නමුත් දැන් කරන්නෙම දුගතිගාමී වෙන වැඩමයි. ආන්ගේ නිසා අපිත් මේ උදාර මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ නිර්මල බුද්ධ ශාසනය පවතින කාලේ ලබාගත් මේ ජීවිතෙන් කල යුත්තේ නොකල යුත්තේ මොකක්ද කියන කාරණාව නිවැරදිව තීරණය කරන්න වටිනවා පින්නතුනි. දුගතියට ගියාට පස්සේ ඒක තීරණය කරලා වැඩක් නෑ. දුගතියට ගිහිල්ලා ඒ වාගේ කරුණු හිතන අය පිළිබඳව ධර්මයෙන් අපට මේ පැහැදිලි කරලා දෙන්නේ අපිට එතෙන්ට නොයන්න ඕන නිසා. අපි එතෙන්ට නොයා යුතු නිසා. ඒ කාරණාව මත කටයුතු කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ ඥානවන්තයෙක් පමණයි. එහෙම කටයුතු කරනවා නම් ඔහු ඥානවන්තයෙක්මයි. මේ කාරණා ටිකත් බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට මතක් කළා. කොසල් රජුරවන්ට මතක් වෙනවා අනුන්ගේ බිරිඳක් ගැන හිත හිත කාම දාහයෙන් දැවි දැවි හිටපු මම මේ නිරේ ඉන්න අය කියන කතාව මමත් අන්‍ය කාන්තාවන් පිළිබඳව තෘෂ්ණාවෙන් ඔවුන් සමග කටයුතු කරලා මොවුන් වගේ සංසාරේ දීර්ඝ කාලයකට නිරේට වැටෙන වැඩ නේද මේ කරන්නේ? එහෙම වැඩ කරන්න නේද මේ හිතන්නේ? රජුව කල්පනා කරනවා මින් මනතට කවදාවත්
අනුන්ගේ බිරිඳක් සමග කායික සම්භෝග ගොඩනගන්න නැතියා අන්‍ය කාන්තාවක් පිළිබඳව හිතන්නේවත් නැහැ කියලා. නිරා දුක නිරා බය රජුරවන්ට හොඳටම දැනුණ අරහඬත් එක්ක. බුදුරජාණන් වහන්සේට රජුරෝ කියනවා ස්වාමීනි ඊයේ රාත්‍රියේම නිදි වර්ජිතවයි හිටියේ. රාය කොයිතරම් දිගයිද කියලා මට ඊයේ තමයි දැනුනේ කියලා. පින්නතුනි රජුරෝ මරවන්න තීරණය කරපු පුජ්‍යලයත් අරගෙන ආපු මල් ටිකයි මැටි ටිකයි වාසල් පවුර උඩ තියලා පන්සලට ඇවිල්ලා ඉන්නවා රජුරුවන්ගේ කතාව අහගෙන ඉන්නේ. ඔව් කල්පනා කළ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බොහොම වටිනවා. මේ කතාවට එකතු වෙමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි රජුට ඊයේ රාත්‍රියේ දිග දැනුණ කියලා මතක් කළා. ඒ රජුරු නිදි මරනවනේ. හෙට උදේ එළි වෙන්නේ කොයි වෙලාවටද කියලා රජුරු බලාගෙන ඉන්නේ. අර විකාන්තාවගේ පුරුෂයා මරලා ඒ මාලිගාවට ගන්න. ඒ නිසා රජුරු ඇය ගැනත් හිතනවා. ඇය ලබා ගන්න කල යුතු දේවල් ගැනත් හිතනවා. ස්වාමියාගේ ජීවිතය ගැනත් හිතනවා ඒ ජීවිතේ නැති කරන්න ඕනේ කියලා. ඉතින් රජුට නිින්ද ගියේ නෑ. නිදි මරන්නාට රාත්‍රියේ දිගයි. ඒක අපි හැම කෙනෙක්ම දන්න දෙයක්. හොඳට කෑම කාලා යහනකට වැටිලා කම්මැලිකමේ හොඳට ගුලි වෙලා නිදා ගන්න කෙනෙකුට රාත්‍රියේ දිග නෑ පින්නතිනි. කාම සේවනයේ කර කර කම් සැප විඳිමින් යහනක් මත සැතපෙන කෙනෙකුට රාත්‍රියේ දිග තේරෙන්නේ නැහැ පින්නතුනි. භාවනා කරනකොට බණ දහම් අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට රාත්‍රියේ තවත් මේක වැඩ කටයුතු කරන කෙනෙකුට අසනීප වෙලා ඉන්න කෙනෙකුට එළි වෙනතුරු බලාගෙන ඉන්න කෙනෙකුට අවදීන් රාත්‍රියේ දිග හොඳටම දැනෙනවා. නමුත් බොහොම සැපට යහනේ සැතපුණ කෙනෙකුට ඒක දැනෙන්නේ නැහැ. ඒකයි සඳහන් කළේ නිදි මරන්නාට රාත්‍රියේ දිගයි. අර කාරණාව අහගෙන හිටපු දුගිය ඇවිල්ලා කියනවා ස්වාමීනි මට ඊයේ තමයි යදුනේ දුර දැනුනේ කියලා. මරණ බයෙන් හිත වෙවුලනවා. රාජුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න පයින් ඇවිදිනවා. ඇවිදලා වෙහෙසිච්ච පුජ්‍යලයට ගමනාන්තයට තව තියෙන පොඩි දුරක් නමුත් ඔහුට ඒක දැනෙන්නේ ලොකු දුරක් හැටියට. පයින් යන්නාට යෙදුන දිගයි කියලා සඳහන් කළේ ඒකයි. රාජ්‍යරෝ කියනවා රාත්‍රියේ දිග දැනුනේ ඊයේ. අර පුරුෂයා කියනවා යොදුනේ දුර දැනුනේ ඊයේ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දෙකම එකතු කළා. නිදි මරන්නාට රාත්‍රියේ දිගයි. පයින් යන්නාට යොදුන දිගයි. බාලයට සසර දිගයි කියලා. කාටද පින්නතුනි බාලයා කියලා කියන්නේ? ධර්මය දන්නේ නැති කෙනා බාලයා. ධර්මය දන්නේ නැහැ කියලා කිව්වේ මෙතන මුළු ත්‍රිපිටකයම දැනගන්න කියන කතාව නෙමෙයි. ත්‍රිපිටකයම දැනගන්න තියෙනවා නම් කොච්චර හොඳද? මේ ලෝකේ ලබන්න තියෙන හොඳම දේ මුළු පිටකයෙන්ම ලබා ගන්න දැනුම. නමුත් ධර්මයේ යම් ප්‍රමාණයක් ඉගෙන ගත්ත කෙනා තමන්ගේ රැකවරණය හදා ගන්න දන්නවා. සිල් රකින්න බෑනේ පින්නතුනි සිල් කැඩෙන හැටි දන්නේ නැතුව. එතකොට සිල් ආරක්ෂා කරගන්න නම් සිල් සමාදන් වෙන කෙනෙක් සිල් කැඩෙන හැටි දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් නොදැනම සමාදන් වුණ සීලේ කැඩිලා යනවා. ඔහු සිල්වත් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දුස්සීලයි. අන් ඒ වගේ තමයි මේ සංසාරේ හැටි. යම් ප්‍රමාණයක් යමෙක් අවබෝධ කළා නම්
කුසල් අකුසල් මනවින් තේරුම් අරගත්තා නම් සසර බිය ඇති වුණා නම් පවෙහි විපාක දන්නවා නම් ඔහු මේ සංසාරයට බය වෙනවා. නමුත් බාලයාට එහෙම බයක් නැහැ. එන කවුද මේ බාලයා කියලා කිව්වේ? දහම් නොදන්නා කෙනා බාලයායි. බාල පඬිත සූත්‍ර දේශනාවෙන් සඳහන් කළා කයේ සංවරයක් නැති, වචනේ සංවරයක් නැති, හිතේ සංවරයක් නැති කරන කියන හැම කටයුත්තක්ම තමන්ටත් අනුන්ටත් අයහපතක්ම කරන වැඩවල යමෙක් යෙදිලා ඉන්නවද ඔහු බාලයෙක් කියලා. සිත කය වචනේ කියන තුන්දර සංවර කරගත්ත කෙනා ඥානවන්තයෙක්. කයින් කරනවා වැරදි තුනක්. ප්‍රාණඝාතයයි, අදත්තාදානයයි, කාම මිච්ඡාචාරයයි. එතකොට මේ වැරදි තුන කරන අය මේ සමාජය ඔබ අඳුරනවද? මේ වැරදි කරන ඔබ දන්න අය ඉන්නවද? එහෙමනම් ධර්මානුකූලව ඔහු කවුද? බාලයෙක්. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ධර්මානුකූලව කවුද ඔහු? බාලයෙක්. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි වලින් යුක්තයි. ධර්මානුකූලව ඔහු බාලයෙක්. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා. අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනාව ආරම්භ කළේම අසේවනාච බාලානං කියලා. මුලින් සඳහන් කළේ බාලයෝ නම් සේවනය කරන්න මෙපා. දෙවනුවට සඳහන් කළා පඬිතුයෝ සේවනය කරන්න. තව තැනක දේශනා කළා ඇසුරු කිරීම සඳහා සුදුසු කෙනෙක් Tamanට ලැබිලා නැත්තම්, ලැබුණ නැත්තම් තනියම ජීවත් වෙන්න කියලා. මොකද පින්නතුනි පැහැදිලි කළා ඇසුරු කරනවා නම් Tamanට සමාන කෙනෙක්ම ඇසුරු කරන්න. මුලින්ම සඳහන් කළේ ඇසුරට තෝරගන්න Tamanට වඩා උසස් ගුණ තියෙන කෙනෙක්. දෙවනුව දේශනා කළා එහෙම කෙනෙක් මුණ නොගැහුනොත් Taman හා සමාන ගුණ තියෙන කෙනෙක්. එහෙමත් කෙනෙක් තෝරගන්න බැරි වුණොත් දේශනා කළේ එකලාව හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියලා. Tamanට වඩා පල්ලෙහා ඉන්න කෙනෙක් කවදාවත් ඇසුරට ගන්න එපා. හේතුව ඉහළ ඉන්න කෙනා පහළ ඉන්න කෙනාගේ තැනට යයි කියලා. සාමාන්‍යයෙන් ලෝකෙ වෙන්නේ එහෙමයි. බාලයෙක් ඇසුරු කරන කෙනෙක් බාලයෙක් බවට පත් වෙනවා මිසක් ඔහුගේ ඇසුර නිසා බාලයා පඬිතෙක් බවට පත් වෙන්නේ බොහොම කලාතුරකින්. ආන් එකයි බාලයෝ ඇසුරු කරන්න අවසර දෙන්නේ නැත්තේ. පොඩි අවසරයක් තියෙනවා අනුකම්පාව නිසා ඇසුරු කරන්න කියලා. ඔවුන්ටත් යහපතක් කරන චේතනාවෙන්, සතර අපායෙන් මුදවන චේතනාවෙන් ඇසුරු කරන්න පුළුවන් අනුකම්පාව දෙසා. එහෙම නැත්නම් එදිනෙදා මගේ කටයුතු සඳහා පහසුවක් කරගන්න නම් බාලයෝ ඇසුරු කරන්න අවසරයක් නැහැ. මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා බාලයාට මේ සංසාරේ බොහොම දිගයි මහරජ. අඥානයට මේ සංසාරේ බොහොම දිගයි මහරජ. සිත කය වචනේ සංවර කරගන්න බැරි අඥානයා අනාදිමත් කාලයක් සංසාරේ නිමක් නැති දුකකට ඇද වැටෙනවා කියන කාරණාව මනාව තහවුරු කරලා දේශනා කරමින් නිතරම ධර්ම ශ්‍රවණය කරලා දහම් නුවණ තමන් තුළ ඇති කරගෙන ධර්ම ඥානෙ දියුණු කරගෙන ධර්මානුකූලව ජීවිතය ගොඩනගලා සසර පෝෂණය කරන්නේ සසර වඩන්නේ බවට පත් නොවි සසර කෙරවල කරන සසරින් මිදෙන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ ධර්මයත් සමග කටයුතු කරන හැටියට අවවාද අනුශාසනා කළා. එහෙමනම් පින්නතුනි මේ අවවාදය අපටත් එසේමයි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්, දුර්ලභ වූ අති උදාර බුද්ධාන්තරයක්,
මුණ ගැහිලා තියෙන මේ වෙලාව මේ සංසාරේ ඊටාම කලාතුරකින් හම්බ වෙන වාසනාවන්තම අවස්ථාවක්. අපට ලැබුණ හොඳම අවස්ථාවක්. මේක අන්තිම අවස්ථාව වෙන්න බැරි නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන්ට යහපතක් කරගන්න, තමන්ට යුතුයකමක් කරගන්න, තමන්ට සාධාරණයක් කරගන්න හැම මොහොතකම උත්සාහ කරන්න. දිවා රාත්‍රී දෙකේ ඒ වෙනුවෙන් විහිසෙන්න. හොයා හම්බ කරගත්ත දේ නිරයට ගමන් කරන්න වියදම් නොකර සුගතියෙන් සුගතියට යන්න, ගැලවෙන්න බේරෙන්න වියදම් කරන්න. අවුවේ වේලිලා, දැස්සට තෙමිලා, පින්නෙන් පීඩා විඳලා, රාත්‍රියේ නිදි මරලා, දහදුක් විඳලා හම්බ කරගත්ත මුදල් අපි හම්බ කළේ නිරයට පාර හදන්න නෙමෙයි වෙන්න ඕනේ. නිවනට පාර හදන මගකට වෙන්න ඕනේ. අපි දුක් විඳි තවත් දුකකට යන්න නම් ඒකේ තේරුමක් නෑ. අපි දුක් විඳි දුකින් මිදීම සඳහා වෙන්න ඕනේ. එහෙම හිතලා කටයුතු කරමින් මේ සංසාර ගමන කෙරවල කරගන්න උතුම් බුද්ධාන්තරය තුල වීරිය වඩන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.